වස්සාන ධර්ම දේශනා කල්පනා කරලා බලන්න අපි අපේ ධනය ශ්‍රමය කාලය කැප කරලා සකස් කරන මේ වෙහෙර විහාර කොච්චර කාලයක් මොනතරම් පිරිසක් වන්දනා කරාවිද. ඔවුන් වඳින විට පුදන විට ඔවුන්ගේ සිත සැනසෙනවා. පන්සලකට ගිහිල්ලා බෝධීන් වහන්සේ ඉදිරියේ ඉන්නකොට චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරියේ ඉන්නකොට බුදුගෙට යනකොට සංඝාවාසය දකින්නකොට භික්ෂුන් වහන්සේලා දකින්නකොට පන්සලකට ඇතුළු වෙනකොට බලන්න රාග ద్వේෂ මද මෝහ යටපත් වෙනවා. එවැනි අකුසල සිතිවිලි යටපත් වෙනකොට ප්‍රඥාව ඉස්මතු වෙනවා. මේ ප්‍රඥාව ඉස්මතු වෙනකොට ඒකනාගේ සිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු සිතින් කොයි කවගේ ආශිර්වාදය අනේ අපේ හිත් සනස ගන්න මේ වෙහෙර හැදුවේ මේ ඇත්තෝ. අපට බුදුන් පුදන්න මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කළේ මේ ඇත්තෝ. නම් වශයෙන් නොකිව්වත් මේ සකස් කරලා ගොඩනගලා හදලා තියෙන මේ ප්‍රතිමා ටික දකින්නකොට සැනසෙන හැමෝගෙම ඒ පින හදපු ඇත්තන්ට අනුමෝදන් වෙනවා. අනේපිටි සිටුතුමාට සතුටට හේතු උනේ සිටු මාලිගාව නෙවෙයි ජේතවනාරාමය. උදකදායිකා රහත් මෙහෙණින් වහන්සේට ඒ තත්වයට පත්වෙන්න ඒ දක්වාම සසර තුල රැඳී සිටින කාල සීමාව තුල සැප භුක්ති විඳින්න පුළුවන්කම ලැබුණේ අර පූජාව නිසා. ඒ නිසා බුද්ධෝත්පාද කාලේ අපට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අපි ලබන්න ඕනේ. අබුද්ධෝත්පාද කාලවලත් දන් දෙන්න පුළුවන්. හැබැයි දන් දුන්නට මෙතරම් ආනිසංස ලබන්න බෑ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතුර ධර්මානුශාසනාවේ අරමුණ වන්නේ ඇඹිලිපිටිය නවනගරයේ පදිංචිව සිටි මැයි මාස 29 වන දින හදිසියේ අභාවයටපත් ජ්‍යෙෂ්ඨ නීතිඥ නීල් ගුණතිලක දයාබර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි පදිංචි දිලංකා ගුණතිලක ආදරණීය දියණිය නයන හෙට්ටිආරච්චි ආදරණීය බෑනා සහ නවිනු හෙට්ටිආරච්චි සහ නිවි හෙට්ටිආරච්චි මුණුපුරන් යන පින්වත් පිරිසයි. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං තං තස්ස හෝති යත්ථාය නෝචයං තත්ථ ඩයිහති ඒව මාදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච නීහරේ තේව දානේන දින්නං හෝති සුනීහතං තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන
උතුම් දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සැදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පදිංචි දිලංකා ගුණතිලක මහත්මිය, නයන හෙට්ටිආරච්චි මහත්මයා, ඒ වගේම නවිනු හෙට්ටිආරච්චි, නිවී හෙට්ටිආරච්චි යන මුණුපුරන් ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒකරාශී වෙලා මේ උතුම් ධර්ම දානමය පින්කම රටට ලොවට හිතසුව පිණිස විකාශනය කරන්න ඉඩකඩ සලස්වල දීලා බලාපොරොත්තු වෙන්නේ ඇඹිලිපිටිය නවනගරේ පදිංචිව ඉඳලා මැයි මාසේ 29 වන දින හදිසියේ ජන්මාන්තර ගතවන්නට යෙදුණු ආදරණීය පියතුමන්, ආදරණීය ඥාතිවරයාණන්, ජ්‍යෙෂ්ඨ නීතිඥ පින්වත් නීල් ගුණතිලක මැතිතුමන් සිහිපත් කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්න. අපි හැම කෙනෙක්ම මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ යුත්තේ එතුමන්ට උතුම් නිර්වාණ අවබෝධය සැලසේවා කියන ප්‍රාර්ථනාවත් හිතේ ඇති කරගෙනයි මේ උතුම් ධර්මානුශාසනාව කවුරුත් ශ්‍රවණය කළ යුතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා අපට පැහැදිලි කළේ චතුරාර්ය සත්‍ය. මේ ලෝකයට චතුරාර්ය සත්‍ය හෙළි කරන්න බුදු කෙනෙක් පහළ විය යුතුයි. චතුරාර්ය සත්‍ය ලෝකයේ කවදාකවත් නැති වෙන්නේ නැහැ. හැබැයි පින්වත්නි, ලෝකයාට වැහිලා යනවා. පේන්නේ නැතුව යනවා. පේන්නේ නැති වෙනකොට සසරෙන් ඈතර වීමේ හැකියාවක් මේ ලෝකයේ මිනිස්සුන්ට, සත්වයින්ට නැති වෙලා යනවා. අන්න ඒ වගේ කාල සීමාවක තමයි බුදු කෙනෙක් පහළ වෙලා ලෝකයට වැහුණු, සැඟවුණු මේ උතුම් චතුරාර්ය සත්‍ය ලෝකයාට හිතසුව පිණිස හෙළි කරන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයා වෙත පතල මහා කරුණාවෙන් ඒ උතුම් කටයුත්ත සම්පූර්ණත්වයට පත් කළා. අපි හැම කෙනෙකුටම මෙලොව සුව ලබන්න, පරලොව සුව ලබන්න හේතු වන කරුණාකාරණා පිළිබඳව බුදුහාමුදුරුවෝ මනාව දේශනා කළා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපට ලැබුණු මේ වටිනා අවස්ථාවෙන් අපි කොයි විදියටද ප්‍රයෝජන ලබාගත යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරලා දෙන්න. ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් වන ආදිත්ත කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී තමයි මේ උතුම් දේශනාව සිද්ධ කළේ. දෙවි කෙනෙක් මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආදිත්තස්මින් අගාරස්මින් යන්නී හරති භාජනං තන් තස්ස හෝති අත්ථාය නෝචයන් තත්ථ ඩයිහති. බුදුහාමුදුරුවෝ ලෝකයාට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න භාවිතා කළ වටිනා උපක්‍රමයක් තමයි උපමා භාවිතයට ගැනීම. බුදුහාමුදුරුවෝ උපමා භාවිතා කරමින් ගැඹුරු කාරණා ලෝකයාට තේරුම් කරලා දෙන්න උත්සාහවත් වෙලා තිබෙනවා. මේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ උපමාවක් භාවිතා කරනවා. ඒ උපමාව තුලින් ලෝකයාට යමක් පැහැදිලි කරලා දෙන්න බුදුහාමුදුරුවෝ උත්සාහයක් දරලා තියෙනවා. මේ ගාථාවල අදහස තමයි මේ සූත්‍ර දේශනාව තුල අන්තර්ගත වටිනා කාරණාව තමයි බුදුහාමුදුරුවෝ උපමාවකින් පෙන්නනවා යම් කිසි ගෙයක් ගිනි ගන්නකොට මේ ගිනි ගන්න නිවසෙන් කවුරු හරි අභීතව පැනලා යම් කිසි බඳුනක් නැත්නම් යම් කිසි භාණ්ඩයක් එළියට ඇදලා දානවා නම්
ගිනිගන්න ගෙදරින් යම්කිසි බඩුමුට්ටුවක් එළියට ඇදලා දාගන්නවා නම් තන් තස්ස හෝති අත්තාය නෝචයන් තත්ත ඩයිහති. ඒ ගින්නට හසු වෙන්න ඉඩ නොදී එළියට දාගත්ත වස්තුව තමන්ට ප්‍රයෝජන පිණිස පවතිනවා. ඒව මාදි පිතෝ ලෝකෝ ජරාය මරණේනච නීහරේ තේව දානේන දින්නම් හෝති සුනීහතං. අන්න ඒ වගේ කියලා කියනවා මේ ලෝකේ උපත සහ මරණය අතර කාල සීමාව තුල අපි විවිධ දුක්ඛයන්ට මුහුණ දෙනවා. විවිධ ගින්දර වලින් පීඩා විඳිනවා. ඒ විනාශ වන ජීවිතයෙන් උපතේ ඉඳලා මරණය කියන අවස්ථාව වෙනකන් ජීවත් වන කාල සීමාව තුල යම්කිසි කෙනෙක් විනාශ වෙන ජීවිතයෙන් යම්කිසි අර්ථයක් සිදු කරගන්න කැමති නම් අන්න ඒ කෙනා දන් දීමෙන් අන් අය වෙනුවෙන් හිතසුව පිණිස තමන් සතු දෙයක් අත්හැරීමෙන් හරියට අර ගෙයක් ගිනි ගන්නකොට ඒ ගෙදරින් එළියට යමක් ඇදලා දානවා වගේ ඒක තමන්ට හිතසුව පිණිස පවතිනවා. අපි හැම කෙනෙක්ම දන්න කාරණාවක් තමයි මේ ලෝකේ හැමදාම අපට ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. උපත විපත අතර කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව වෙනස් වෙමින් පවතිනවා. මේ කාල සීමාව බොහොම කෙටි. හැබැයි මේ කාල සීමාව කිසිම ගැටලුවක් නැතුව නිදහසේ ඇදෙනවා නෙවෙයි, විවිධ කරදර බාධක පසු කරමින් තමයි අපි හැමෝටම ගමන් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස, මෙන්න මේ විදියට අපි විවිධ ගින්දර වලින් ගිනිබත් වෙනවා. රාග ద్వේෂ මෝහ ආදී කෙලෙස් සිටිවිලි. මෙන්න මේ ගිනිගන්න ජීවිතයෙන් යම්කිසි කෙනෙක් දාන ආදී කුසල ප්‍රතිපදාවකට යොමු වෙනවා නම් ඒක තමන්ට මෙලොවට විතරක් නෙවෙයි පරලොවටත් හිතසුව පිණිස පවතින කාරණාවක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවා. මේ අතෝ අහලා තියෙනවා බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව සතර මහා නිධානයක් ගැන පෙන්වනවා. නිධාන හතරක්. තහවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන සහ අනුගාමික නිධාන. තහවර නිධාන කියලා කියන්නේ ඒව හොලවන්න බෑ, එහාට මෙහාට ගෙනියන්න බෑ, ස්ථිරව තියෙන කියන අදහස තමයි තහවර කියලා කියන්නේ. එක තැනක තියෙන ස්ථිරව තියෙන එනමුත් Tamanට හිතසුව පිණිස පවතින වස්තුන් තියෙනවා. ඒව තමයි තහවර නිධාන. උදාහරණයක් ඇටියට ගත්තොත් ගෙවල් දොරවල්, ඉඩකඩම්, වතු පිටි, කුඹුරු, මේවා එහෙට මෙහෙට ගෙන යන්න බෑ. හැබැයි ඒවා Tamanට හිතසුව පිණිස පවතිනවා. ඊළඟට ජංගම නිදාන. ජංගම නිදාන කියලා කියන්නේ එහෙට මෙහෙට ගෙන යන්න පුළුවන් වස්තු. ඒ කාලේ නම් හරක බාන, මේ කාලේ නම් යාන වාහන, අන්න ඒ වගේ තමන්ව එහාට මෙහාට ගෙනියන්න පුළුවන් වස්තුවක් තියෙනවා නම් ඒවට කියනවා ජංගම නිදාන කියලා. ඒවත් තමන්ට හිතසුව පිණිස පවතිනවා. ඊළඟට අංග සම නිදාන. අංග සම නිදාන කියලා කියන්නේ තමන් ඉගෙනගත්තු දේ, තමන් හදාරපු ශිල්පීය ඥානය, මෙන්න මේ දැනුම, වෘත්තීය ශිල්පීය ඥානය තමන්ට හිතසුව පිණිස පවතින නිධානයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඔන්න ඔය මෙච්චර වෙලා සඳහන් කරපු නිධාන තුන ගැන කල්පනා කළොත්, තාවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන, ඔය නිධාන තුන පිළිබඳව කල්පනා කරනකොට ඒ නිධාන තුنين අපිට ප්‍රයෝජනවත් වෙන්නේ අපේ පණ
යන මොහොත දක්වා පමණයි. ඉඩකඩම්, ගෙවල් දොරවල් අපිට මරණින් පස්සේ ගෙනියන්න බෑ. ඒක අපි හැමෝම දන්නවා. ඊළඟට තමන් සතුව තිබෙන යාන වාහන මරණින් පස්සේ අරගෙන යන්න බෑ. ඒක අපි දන්නවා. ඊළඟට තමන් සතුව තියෙන වෘත්තීය දැනුම, තමන්ට ලැබිච්ච සම්මාන, পদවි, මෙන්න මේවත් අපිට මරණින් පස්සේ අරගෙන යන්න බෑ. ඔන්න ඔය නිදාන තුන අපිට මරණය උරුම වෙන මොහොත දක්වා හිතසුව පිණිස පවතින කාරණා හැටියට බුදුහාමුදුරු පෙන්වුවා. හතරවෙනි නිදානයක් පෙන්නනවා බුදුහාමුදුරුවෝ. ඒ හතරවෙනි නිදානය තමයි අනුගාමික නිදාන. අනුගාමික නිදාන කියලා කියන්නේ මරණින් පස්සේ නවතින වස්තුවක් නෙවෙයි. ඉඩකඩම්, යාන වාහන, ඊළඟට পদවි තානාන්තර දැනුම මෙතනදී නැවතුණාට මරණින් අනුගාමික නිදාන කියන ඒවා මරණින් පස්සෙත් Tamanට හිතසුව පිණිස නිදානයක් හැටියට පවතිනවා. පුණ්‍ය ප්‍රතිපදාවකට අනුගතව කටයුතු කරනවා නම් එහි ආනිසංස ලැබෙන්නේ මෙලොවදී පමණක් නෙවෙයි, පරලොවෙදිත් ලැබෙනවා. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරන බීජයට අනුව ඵල ලැබෙනවා. අන්න ඒ වගේ ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. මෙලොවත් සතුටු වෙන්න පුළුවන්, පරලොවත් සතුටු වෙන්න පුළුවන්. මෙලොව පරලොව දෙභවයේම සතුටු වෙන්න පුළුවන් පින්කම් කළොත්. ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති. මෙලොවත් දුක් විඳින්න වෙනවා, පරලොවත් දුක් විඳින්න වෙනවා. පව්කම් කරපු කෙනාට දෙලොවම දුක් විඳින්න වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළේ ඒකයි. එතකොට මේ ගිනිගන්න ජීවිතයෙන් යම්කිසි කෙනෙක් දානාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ට අනුගතව කටයුතු කරනවා නම් ඒක හරියට අර ගිනිගන්න ගෙයින් එළියට දාපු භාණ්ඩයක් වගේ. ඒක Tamanට හිතසුව පිණිස පවතිනවා. ඒක විනාශ වුණේ නැහැ. ඒක ගින්නට හවුනේ නැහැ. අන්න ඒ වගේ තමයි අපි අත්හැරීමක් කරලා තියෙනවා නම් ඒක අපිට සැප පිණිස පවතිනවා. අනුගාමික නිදාන Taman පසුපස ඇවිල්ලා Tamanට සුවයගෙන දෙන කාරණාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඒ දානයේ ආනිසංස මහ ඉහළයි. දුන්නොත් දානය ලැබෙයි නිදානය කියලා කියන්නේ ඒකයි. සසර ගමනේ සැප විඳින්න ඕන නම් එක පැත්තකින් දන් දෙන්න ඕන. හැබැයි දන් දීලමත් මදි, සිල් රකින්නත් ඕන. දාන සීල වගේම අනිවාර්යයෙන්ම භාවනාව ප්‍රගුණ කරන්නත් ඕන. දැන් අපේ සමාජයේ බොහෝ දෙනෙක් දන් දෙනවා, සිල් රකින්නවා. හැබැයි දුර්වලම අංශය තමයි භාවනාව. මතක තබා ගත යුතු දෙයක් තමයි භාවනාවෙන් තොර දානය, භාවනාවෙන් තොර සීලය වැඩිකල් පවත්වගෙන යන්න බෑ. දැන් අපි දන්නවා දානයක් වුණත් දෙනකොට, පින්කමක් කරනකොට තුන්සිත පහදව ගන්න ඕනනේ. භාවනාව ප්‍රගුණ කරන්නේ නැත්තම් ඒ කෙනාට තුන්සිත පහදවන්න අමාරුයි. තුන්සිත කියලා කියන්නේ పూర్ව චේතනාව, මුංචන චේතනාව සහ අපර චේතනාව. పూర్ව චේතනාව කියලා කියන්නේ පින්කමක් කරන්න ඉස්සෙල්ලා තමන්ගේ හිතේ ස්වභාවය. මුංචන චේතනාව කියලා කියන්නේ පින්කම කරනකොට තමන්ගේ හිතේ ස්වභාවය. අපර චේතනාව කියලා කියන්නේ පින්කමෙන් පස්සේ තමන්ගේ හිතේ ස්වභාවය. ඔය තුන් සිතම පිරිසිදු කරගත්ත තැන තමයි ඒ පින්කම වඩාත් ආනිසංසදායක පින්කමක් බවට පත් වෙන්නේ. දැන් බලන්න, ගොඩක් දෙනෙකුට දානයක් දෙන්න ඉස්සෙල්ලත් හිත හදාගන්න පුළුවන්. අපි අහවල් දවසේ මෙන්න මේ දානය දෙනවා. දානය දෙනකොට නැත්තම් පූජා කරනකොටත් හිත පිරිසිදු කරගන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළා ගොඩක් දෙනෙකුට ප්‍රායෝගිකව ගත්තහමත් කරන්න අමාරු වැඩක් තමයි දීලා හිත හදාගන්නවා කියන එක.
දීලා හිත හදා ගන්නවා කියන එක අමාරු වැඩක්. ඒක උපමාවෙන් පෙන්වුවේ දෙපැත්ත කැපෙන කඩුවක් ගිලිනවා වගේ වැඩක් කියලා. ලේසි නෑ. හැබැයි ඔය අමාරුයි කියපු අපරචේතනාව සුවපත් කරගන්න නම් ඒ කෙනාට හොඳ භාවනාවක් තියෙන්න ඕන. භාවනාව ප්‍රගුණ කරන කෙනාට පුළුවන්කම තියෙනවා අපරචේතනාවත් සුවපත් කරගන්න. එතකොට භාවනාවෙන් තොර කෙනාට දන් දෙන්න පුළුවන්. දානය ආනිසංස වඩාත් පෝෂණය කරගෙන ලබන්න නම් ඒ කෙනා භාවනාවට යොමු වෙන්න ඕන. සීලය උනත් එහෙමයි. අපට පන්සිල් සමාදන් වෙන්න, අටසිල් සමාදන් වෙන්න, දසසිල් සමාදන් වෙන්න පුළුවන්. සමාදන් උනාට මදි ඒ සමාදන් වෙච්ච සීලේහි පිහිටලා අපි ඉන්න එපැයි. ඒක පැයකට දෙකකට සීමා වෙන්නත් බෑනේ. එතකොට මේ සමාදන් වෙච්ච සීලය ඉදිරියට පවත්වාගෙන යන්න කිසිම දවසක දුස්සීලයේ බවට පත් නොවි සිල්වත්කම රැකගෙන යන්න කුමන අභියෝගයක් තමන්ගේ ඉදිරියට ආවත් ඒ අභියෝග ඉදිරියේ දුස්සීල නොවි සීලය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න භාවනාව අවශ්‍යයි. ඒ නිසා අපි දන් දෙන්නත් ඕන, සිල් රකින්නත් ඕන, විශේෂයෙන්ම භාවනා ප්‍රගුණ කරන්නත් ඕන. භාවනාව ප්‍රගුණ කරන කෙනාට දානයත් සීලයත් දෙකම සම්පූර්ණ කර ගැනීමේ වරප්‍රසාදය ලැබෙනවා. මොකද ඒ කෙනා ඒ තරමටම ශක්තිමත්. එතකොට මෙන්න මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්ට අනුගතව කටයුතු කරනවා නම් ඒ කෙනාට එය පසුකාලීනව සැප විපාක භුක්ති විඳීම පිණිස හේතු වන කාරණාවක් බවට පත් වෙනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන් සතු දෙයක් තවත් කෙනෙකුගේ හිතසුව පිණිස අත්හරින්න පුළුවන් නම් ඒක වටිනා පරිත්‍යාගයක්. කිසිදු බලාපොරොත්තුවකින් තොරව දෙන්න පුළුවන් නම් ඒක තමයි වඩාත්ම උතුම් වෙන්නේ. කිසිදු බලාපොරොත්තුවකින් තොරව නිවනම අරමුණු කරගෙන අත්හරින්න පුළුවන් නම් ඒක අතිශයින් වැදගත්. කෙසේ නමුත් කුමන හෝ මූලික අරමුණක් ඇති කරගෙන තමන් අත්හැරීමක් කරනවා නම්, දන් දීමක් කරනවා නම් ඒකේ ආනිසංස මහා ඉහළයි. මේ ලෝකේ දන් දෙනකොට තමන්ට වැඩිපුරම ආනිසංස ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ආර්ය මහා සංඝරත්නය උදෙසා යමක් පූජා කිරීමෙන්. සමූහයක් උදෙසා යමක් පූජා කරලා ඉහළම ආනිසංස ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ භික්ෂූන් වහන්සේලා උදෙසා යමක් පූජා කිරීමෙන්. සංඝයා උදෙසා යමක් පූජා කිරීමෙන්. පෞද්ගලිකව යමක් පූජා කරලා ඉහළම ආනිසංස ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට යමක් පූජා කිරීමෙන්. සංඝයා උදෙසා යමක් පූජා කරනකොට බුදුරජාණන් වහන්සේත් ඒ සංඝ කියන කොටසටම අයිතිත් වෙනවා. එතකොට මේ සංඝයා උදෙසා යමක් පූජා කරන්න පුළුවන් නම්, සංඝයා උදෙසා උපස්ථානයක් කරන්න පුළුවන් නම් ඒක අතිශයින් ශ්‍රේෂ්ඨ අත්හැරීමක් හැටියට, දානයක් හැටියට හඳුන්වනවා. ඒකට හේතු තියෙනවා. නිකන් කියපු එකක් නෙවෙයි. දැන් බලන්න පාරිචර්යානුත්තරියන් කියලා අනුත්තරීය සූත්‍රය පෙන්නනවා මේ උපස්ථාන කිරීම අතරේ මෙහෙවර කිරීම අතරේ උතුම්ම මෙහෙවර කිරීම උපස්ථාන කිරීම තමයි මහා සංඝරුවන උදෙසා බුදුරජාණන් වහන්සේ උදෙසා උපස්ථාන කිරීම. ඒකට හේතුවක් තියෙනවා. මේවා මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ බුදුහාමුදුරුවන්ට යමක් ලබන්නවත්, තමන්ගේ ශ්‍රාවක මහා සංඝරුවනට යමක් ලබා දෙන්නවත් නෙවෙයි. ඒ පටු ආකල්පය නෙවෙයි බුදුහාමුදුරුවෝ ළඟ තිබුණේ. බුදුහාමුදුරුවෝ ඒ කාරණාව ප්‍රකාශ කරන්න පැහැදිලි අදහසක් තිබුණා. අර්ථයක් තිබුණා. දැන් බලන්න පින්වත්නි, අපි විවිධ පුද්ගලයන්ට උපස්ථාන කරනවා, විවිධ පුද්ගලයන්ට විවිධ දේවල් දෙනවා. ඒ දෙන දේවල් හොඳයි. ඒ උපස්ථාන එකක්වත් නරක නෑ. මහලු නිවාසවලට දන් දෙන එකත් හොඳයි. වැඩිහිටි නිවාසවලට නැත්තම් අනාථ නිවාසවලට, ළමා නිවාසවලට මෙන්න මේ වගේ යාචකාරකාදීන්ට බලු කපුටු දාන මේ ඔක්කොම හොඳයි. කවුරු හරි කෙනෙක් වෙනුවෙන් යමක් දෙනවා නම් ඒ දුන්නා කියලා කියන්නේ බොහොම වටිනා කාරණාවක්. හැබැයි මහා සංඝරත්නයට දන් දෙනවා කියන එක අතිශයින් වැදගත්. මේ කාරණාව මම මේ කියන්නේ බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙනවා හාමුදුරුවන්ට හැමදාම හම්බෙනවනේ. හාමුදුරුවන්ට දෙනවට වඩා හොඳයි
බලු කපුටු දානයක් දෙන එක කියලා හිතන මිනිස්සු ඉන්නවා. මතක තියාගන්න බලු කපුටු දානයක් දෙන එක හොඳයි. හැබැයි මහා සංඝරුවනට දෙනවට වඩා හොඳ වෙන්නේ නැහැ. මොකද හේතුව බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන අපට හමු වෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. අපි විවිධ අයට උපස්ථාන කරනවා. දෙමව්පියන්ට උපස්ථාන කරනවා, දරුවන්ට උපස්ථාන කරනවා, ස්වාමියා භාර්යාවට, භාර්යාව ස්වාමියාට, ගුරුවරුන්ට, මේ විවිධ චරිතවලට අපි අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරනවා, උපකාර කරනවා. ඒක ඇත්ත. හැබැයි පින්වත්නි, ඒ හැම කෙනෙක්ම අපට ඕනෑම කාල සීමාවක හමු විය හැකියි. ඕනෑම කාල සීමාවක හමු විය හැකියි. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් ඔබට හමු වෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. මේ කසාවත පොරවාගත් මහා සංඝරුවන ඔබට හමු වෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. ඒ නිසාම තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන උදෙසා උපස්ථාන කිරීම, යමක් පූජා කිරීම ආනිසංස වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන උදෙසා යමක් පූජා කිරීමෙන් බොහෝ දෙනෙක් සැනසුනේ. මේත් අහලා තියෙනවා උදක දායිකා රහත් තෙරණිය කියලා රහත් මෙහෙණින් වහන්සේ නමක් පිළිබඳව. එතුමිය උදාන ප්‍රකාශයක් කරනවා. මේ තේරී ගාථාවල සඳහන් වෙන්නේ එක්තරා භවයක දුප්පත් කාන්තාවක්. එතුමිය කරපු රැකියාව තමයි ලිඳකින් එන මිනිසුන්ට වතුර ඇදලා දෙනවා. ඒක තමයි රැකියාව. බොහොම දුප්පත් උනාට තිබිච්ච ලොකුම සම්පත තමයි වතුර. වතුර ඇදලා දීලා තමයි ජීවත් වුනේ. මෙන්න මේ අන් අයට වතුර ඇදලා දෙන නිසා වතුර ලබා ගැනීමේ පහසුව තිබුණා. මේ කාන්තාව කොච්චර දුප්පත් වුණත්, කොච්චර වැඩ තිබුණත් උදේ පාන්දරින් මොකද කරන්නේ? බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පරිහරණය කිරීම සඳහා ආරාමයට වතුර පූජාවක් කරලා තමයි වැඩවලට යොමු වෙන්නේ. ඒ නිසා තමයි ජලය දන් දුන් නිසා උදක දායිකා කියන නම වැටුණා. ඒ පැන් පිදීමේ ආනිසංසයෙන් මහා ලොකු දේවලුත් නෙවෙයි. පැන් පිදීමේ ආනිසංසයෙන් දුගතියක ඉපදුනේ නැහැ කියනවා එතෙන් පටන්. ඒ වගේම පහත් කුලවල ඉපදුනේ නැහැ කියනවා. ලෝකයා ගරහන පහත් කුලවල ඉපදුනේ නැහැ කියනවා. ඉහළ කුලවලම ඉපදිලා තියෙන්නේ. ඒ වගේම ශරීරයේ දැවිල්ලක්, වේලිල්ලක් ඇති උනේම නැහැ කියනවා. පිපාසයක් කෙනෙකුට වතුර ටික නැති උනේ නැහැ කියනවා. මේ පිරිසිදු ශරීරයක් ලැබුණා කියනවා. ඒ වගේම කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වෙන්නත් හේතු වුණා කියලා කියනවා. බලන්න අර කොච්චර දුප්පත් වුණත් පැම්පිදීමේ ආනිසංස මොනතරම් ඉහළද? උදක දායිකා රහත් තෙරණින් වහන්සේ සුවපත් උනේ සැනසුනේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන උදෙසා පැම්පිදීමේ ආනිසංසයෙන්. එනිසා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට හෝ වේවා අන් කෙනෙකුට හෝ වේවා දන් දෙන්න පුළුවන් නම් යමක් ඒ දාණයෙන් ලැබෙන සතුට මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. Taman ගොඩ ගහනවට වඩා ඒ වගේ සත්පුරුෂ කටයුත්තක අපට යෙදෙන්න පුළුවන් නම් ඒයින් ලැබෙන ආනිසංස අපට සතුටු පිණිස හේතු වෙනවා. තවත් පැත්තකින් කල්පනා කරනකොට ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක් තමයි අනේ පිටිසිටුතුමා. අනේ පිටිසිටුතුමා පුදුම තරම් ශාසනයට ආදරය කරපු සිටුවරයෙක්. Tamanට නැති වුණා තියෙන විදියට හරි දන් දුන්නු සිටුවරයෙක්. බුදුහාමුදුර ඇතුළු මහා සංඝරුවනට ජේතවනාරාමයේ පූජා කළේ අනේ පිටිසිටුතුමා. අනේ පිටිසිටුතුමාට තිබුණා මහ විශාල සිටු මාලිගාවකුත්. අනේ පිටිසිටුතුමා මිය ගිහිල්ලා දෙව්ලොව උපන්නා. ඒ උපන්න දෙවියන්ට අනේ පිටිසිටුතුමා දෙව්ලොව උපන්නට පස්සේ
දිව්‍ය ලෝකයේ ඉඳලා සතුටු ප්‍රකාශයක් සතුටෙන් කළ ප්‍රකාශයක් සඳහන් වෙනවා. එතුමා දිව්‍ය ලෝකයට ගිහිල්ලා සතුටට පත්ුනේ තමන්ට තිබුණු මහ විශාල සිටුමාලිගාව ගැන හිතලා නෙවෙයි. තමන්ට තිබුණු මහා සිටුමාලිගාව ගැන හිතලා නෙවෙයි. එතුමන් සතුටට පත්ුනේ ජේතවනාරාම පූජාව ගැන හිතලා. ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිසේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජන නම් මම. අනේ පිටුසිටුතුමා කළ ප්‍රකාශය. ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිසේවිතං ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟරුවන ජේතවනාරාමේ වැඩවාසය කරනකොට ධර්ම රාජෝත්තමයාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩවාසය කරනකොට පීති සංජන නම් මම මට පුදුම සතුටක් අදටත් දැනෙන්නේ කිව්වා. බලන්න අනේ පිටුසිටුතුමා සතුටු වුණේ බුද්ධ ප්‍රමුඛ මහසඟරුවන උදෙසා දන් දීමෙන්. අන්න ඒ දානීය ආනිසංස මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ කටයුතු කළ කෙනාට කවදත් සැනසෙන්න පුළුවන්. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ කැම්බරා නුවර පදිංචි දිලංකා ගුණතිලක මහත්මිය, ඒ වගේම නයන හෙට්ටිආරච්චි මහත්මයා බලාපොරොත්තු වන ආකාරයට පුණ්‍යානුමෝදනා කරන්න අපේක්ෂා කරන ජනමාන්තරගත වන්නට යෙදුණු ජ්‍යෙෂ්ඨ නීතිඥ නීල් ගුණතිලක මැතිතුමන් තමන් ජීවත් වෙලා ඉන්න කාලෙදී විහෙර විහාරස්ථාන ගොඩනගන්න, බුදු ජනයාගේ හදවත් සනසන්න, සිත් සුවපත් භාවයට පත් කරන්න මොන තරම් කටයුතු සිද්ධ කළාද? ඒ විහාරස්ථාන ගොඩ නැගීමම එතුමන්ට පරලොව ගමන සැපවත් කරගන්න හේතු වන වටිනා කාරණාවක් බවට පත් වෙනවා. එතුමන් ජීවත් වෙලා ඉන්න කාලෙදී අන්න ඒ විදියට කරගත්තු දේවල් තමයි එතුමන්ට දැන් හිතසුව පිණිස පවතින්නේ. අපි හැම කෙනෙකුටමත් අන්න ඒ විදියටම තමයි ජීවත් වෙලා ඉන්න කාලෙදී හොඳ වැඩ කළොත් අන්න ඒ නිසාම Tamanට හොඳ විපාක භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා නොහිස් ජීවිතයක් ගත කළ පිය කෙනෙක් හැටියට නීල් ගුණතිලක මහත්මයා හඳුන්වන්නට පුළුවන්. එතුමන් ඊටාම හොඳින් සතුටටපත් වෙනවා ඇති තමන් මේ කළ පින්කම් පිළිබඳව කල්පනා කරලා බලන්න. අපි අපේ ධනය, ශ්‍රමය, කාලය කැප කරලා සකස් කරන මේ වෙහෙර විහාර කොච්චර කාලයක් මොනතරම් පිරිසක් වන්දනා කරාවිද? ඔවුන් වඳින විට පුදන විට ඔවුන්ගේ සිත සැනසෙනවා. පන්සලකට ගිහිල්ලා බෝධීන් වහන්සේ ඉදිරියේ ඉන්නකොට, චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරියේ ඉන්නකොට, බුදුගෙට යනකොට, සංඝාවාසය දකින්නකොට, භික්ෂුන් වහන්සේලා දකින්නකොට, පන්සලකට ඇතුළු වෙනකොට බලන්න රාග, ద్వේෂ, මද, මෝහ යටපත් වෙනවා. එවැනි අකුසල සිතිවිලි යටපත් වෙනකොට ප්‍රඥාව ඉස්මතු වෙනවා. මේ ප්‍රඥාව ඉස්මතු වෙනකොට ඒකනාගේ සිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු සිතින් කොයි කවගෙත් ආශිර්වාදය අනේ අපේ හිත් සනස ගන්න මේ වෙහෙර හැදුවේ මේ ඇත්තෝ. අපට බුදුන් පුදන්න මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කළේ මේ ඇත්තෝ. නම් වශයෙන් නොකිව්වත් මේ සකස් කරලා ගොඩනගලා හදලා තියෙන මේ ප්‍රතිමා ටික දකින්නකොට සැනසෙන හැමෝගෙම ඒ පින හදපු ඇත්තන්ට අනුමෝදන් වෙනවා. අනේ පිටිසිටුතුමාට සතුටට හේතු වුණේ සිටු මාලිගාව නෙවෙයි, ජේතවනාරාමය. උදකදායික රහත් මෙහෙණින් වහන්සේට ඒ තත්වයට පත්වෙන්න, ඒ දක්වාම සසර තුල රැඳී සිටින කාල සීමාව තුල සැප භුක්ති විඳින්න පුළුවන්කම ලැබුණේ අර පූජාව නිසා.
ඒ නිසා බුද්ධෝත්පාද කාලේ අපට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අපි ලබන්න ඕනේ. අබුද්ධෝත්පාද කාලවලත් දන් දෙන්න පුළුවන්. හැබැයි දන් දුන්නට මෙතරම් ආනිසංස ලබන්න බෑ. මේත් අහලා තියෙනවා අංකුර සහ ඉන්දක කියන දෙවිවරු දෙදෙනාගේ කතාව. බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කරලා අභිධර්ම දේශනාව සිදු කරන්න සූදානම් වෙනකොට සන්තුෂිත කියන මාතෘ දිව්‍ය පුත්‍ර ඇතුළු දෙවිවරුන්ට බුදුහාමුදුරුවෝ ධර්මාසනාරූಢව වැඩ ඉන්නකොට මුලින්ම එනවා සන්තුෂිත කියන මාතෘ දිව්‍ය පුත්‍රයා. සන්තුෂිත කියන මාතෘ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙතට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා බුදුහාමුදුරුවන්ගේ දකුණු පසින් වාඩි වුණා. ඒ වගේම අංකුර කියලා අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් එතනට ආවා. මේ අංකුර කියන අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුහාමුදුරුවන්ගේ වම් පැත්තෙන් වාඩි වුණා. ඒත් එක්කම එතනට ඉන්දක කියලා දිව්‍ය පුත්‍රයෙක් පැමිණියා. ඒ ඉන්දක කියන දිව්‍ය පුත්‍රයා මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක්. ඒ මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වෙච්ච ඉන්දක බුදුහාමුදුරුව වෙතට ඇවිල්ලා වැඳලා බුදුහාමුදුරුවන්ගේ දකුණු පැත්තෙන්, ඒ කියන්නේ සන්තුෂිත කියන මාතෘ දිව්‍ය පුත්‍රයා අසුන්ගත්ත පැත්තෙන්ම අසුන් ගත්තා. බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරන්නයි සූදානම කියලා පණිවිඩය සක්වල පැතිරිලා ගියාම අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරු බොහෝමයක් එතනට රැස් වුණා. මහේශාක්‍ය දෙවිවරු ඉදිරියට එන්න අල්පේශාක්‍ය දෙවිවරුන්ට සිද්ධ වෙනවා පිටිපස්සට යන්න. දිව්‍ය ලෝකෙ විතරක් නෙවෙයි මෙහෙත් එහෙමයි. ප්‍රභූ පැලැන්ති ඉදිරියට එනවා, අන් අය පිටිපස්සට යනවා. මහේශාක්‍ය දෙවිවරු ඉදිරියට එනකොට අල්පේශාක්‍ය දෙවිවරුන්ට පිටිපස්සට යන්න වෙනවා. දැන් මේ මහේශාක්‍ය දෙවිවරු බුදුහාමුදුරුව වෙතට කිට්ටු වෙනකොට අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වෙච්ච අංකුර කියන දිව්‍ය පුත්‍රයාට නැගිටලා පිටිපස්සට යන්න උනා. ඒ වෙලාවේ බුදුහාමුදුරුව දකිනවා මේ අංකුර කියන අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රයා නැගිටලා යන්න සූදානම් වෙනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුව අංකුර කියන අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රයාව බුදුහාමුදුරුවන්ගේ අනින් ඉදිරියට ගත්තා. ඉදිරියට අරගෙන පැහැදිලි කිරීමක් කරනවා. ඉන්දක කියන මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයා මහේශාක්‍ය වෙන්නත්, අංකුර කියන දිව්‍ය පුත්‍රයා අල්පේශාක්‍ය වෙන්නත් හේතුව පැහැදිලි කළා. අංකුර කියන දිව්‍ය පුත්‍රයා අල්පේශාක්‍යයි, ඉන්දක කියන දිව්‍ය පුත්‍රයා මහේශාක්‍යයි. එතකොට දෙවිවරු අතරේ ඉහළින් ඉන්නේ මොන දෙවියෝද? මහේශාක්‍ය දෙවියෙක් වෙච්ච ඉන්දක. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී පෙන්නනවා මහේශාක්‍ය දෙවියෙක් කෙනෙක් හැටියට අල්පේශාක්‍ය දෙවිවරුන්ට වඩා ඉහළින් ඉන්න මේ ඉන්දක කියන දිව්‍ය පුත්‍රයා දන් දුන්නු ප්‍රමාණයට වඩා පුදුම විශාල විදියට දන් දුන්නු කෙනෙක් තමයි අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වෙච්ච අංකුර දීලා තියෙන්නේ. එතකොට ඉන්දක කියන දිව්‍ය පුත්‍රයා මහේශාක්‍යයි, අංකුර කියන දිව්‍ය පුත්‍රයා අල්පේශාක්‍යයි දෙන්නගෙන් දන් දුන්නු ප්‍රමාණය ගැන කල්පනා කරනකොට වැඩිපුර ප්‍රමාණයක් වැඩිපුර පිරිසකට දීලා තියෙන්නේ මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වෙච්ච ඉන්දක නෙවෙයි, අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වෙච්ච අංකුර. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී පෙන්නනවා අංකුර මහ පරිමාණෙන් දන් දුන්නත් දන් දීලා තියෙන්නේ අබුද්ධෝත්පාද කාලයක. බුදු කෙනෙක් නැති, ධර්මය නැති, සංඝයා නැති, දානේ ආනිසංස දන්නේ නැති කාල සීමාවක තමයි මහා ඉහළින් ප්‍රමාණ ඉක්මවා මහා ප්‍රමාණෙන් දන් දීලා තියෙන්නේ. ගම් වලට කණ්ඩ දීලා තියෙනවා. හැබැයි ඉන්දක මහේශාක්‍ය වෙන්නේ මහා සංඝරුවනට දානයක් පූජා කළා. දන් හැන්දක් පිණ්ඩපාතේ වඩින පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරලා. බලන්න ආනිසංස. ඒ නිසා
ශාසනය උදෙසා යමක් පූජා කරනවා නම් ඒන් ලැබෙන ආනිසංස මහ ඉහළයි. තම තමන්ට පරලොවේදී සැනසෙන්න පුළුවන් තරමටම එය හිතසුව පිණිස පවතිනවා. එතනින් එහාට අපට කරන්න පුළුවන් දෙයක් නැහැ. සසර ගමන සැපවත් කරගන්න තියෙන්නේ එයයි. එදා ඉඳලම සම්බුද්ධ ශාසනය සදැහැති දායක දායිකාව ආරක්ෂා කළේ ඒ කැපකිරීම කරලයි. ඒ නිසා අපි මතක තබා ගත යුතු දෙයක් තමයි මේ ජීවිත ගමනේ ස්වභාවය. ඉපදිච්ච වෙලාවෙ ඉඳලම මරණයත් එක්ක කටයුතු කරන්නේ. අපි හිතනවා අපිත් එක්ක අපේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, දුව ඉන්නවා, පුතා ඉන්නවා, පෙම්වතා ඉන්නවා, පෙම්වතිය ඉන්නවා, ස්වාමියා මට ඉන්නවා, භාර්යාව මට ඉන්නවා. මං කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඒ අය මගේ ළඟමයි ඉන්නේ. ඒ අයත් අපට කියනවා අම්මා බය වෙන්න එපා, තාත්තා බය වෙන්න එපා. අපි අම්මත් එක්ක ඉන්නේ, අපි තාත්තත් එක්ක ඉන්නේ. ස්වාමියා භාර්යාවට කියනවා බය වෙන්න එපා, මං ඔයත් එක්ක ඉන්නවා. භාර්යාව ස්වාමියාට කියනවා මම ඔයත් එක්කමයි ඉන්නේ, ඔයව දාලා යන්නේ නැහැ. දෙමව්පියෝ දරුවන්ට කියනවා, පෙම්වතා පෙම්වතියට කියනවා, පෙම්වතිය පෙම්වතාට කියනවා අපි ළඟින් ඉන්නවා. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කළා අපි කාට ලෙන්ගත වුණත්, අපි කොච්චර ආදරය කරලා ළඟින් ඉන්නවා කිව්වත්, අපට කොච්චර ආදරය කරනවා අපි ළඟින් ඉන්නවා කියලා කොච්චර ප්‍රමාණයක් කිව්වත් මතක තබා ගන්න, ඔය කාටත් වඩා අපේ ළඟින් ඉන්නේ මාරයා. මාරයා තරම් අපට කිට්ටු වෙච්ච කෙනෙක් නැහැ. ළඟින්ම ඉන්නේ කවුද? මාරයා. අනිත් අය ඔක්කොම ඉන්නේ මාරයට පස්සේ. ඒ නිසා තමයි මාරයට අරන් යන්න ඕන වෙනකොට අනිත් කවුරු හිටියත් වැඩක් නැත්තේ. කවුරු හිටියත් වැඩක් නැහැ. කොච්චර ආදරය කළත් බේරගන්න බෑ. වෙලාව ආවහම යන්න ඕන. ඒක තමයි ස්වභාවය. ඒ නිසා ඒ ස්වභාවය පිළිබඳව කල්පනා කරන්න කියලායි බුදුහාමුදුර අපට දේශනා කළේ. මේ උපත සහ විපත අතර කාල සීමාව අපි ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් නොලබා කටයුතු කළොත් ඒකේ පීඩනය මරණින් පස්සේ තමයි විඳින්න වෙන්නේ. එතකොට අපි හැම කෙනෙක්ම අපේ ජීවිත ගමනේ අනාගතය සකස් කරන්න ඕන. අනාගතය කියලා කියන්නේ ආපු නැති කොටසනේ. අතීතය කියන්නේ විඳලා ඉවර කොටස. වර්තමානය කියලා කියන්නේ ඉන්න කොටස. අනාගත කියන්නේ ආපු නැති කොටස. එතකොට ඊළඟ තත්පරේ ඉඳලා අනාගතය කියලා අපි හඳුන්වගන්නේ මොනතරම් ප්‍රමාණයක සීමාවක්ද? දැන් අපි කතා කරනවා අපේ අනාගතය අපි සුබවාදී කරගන්න ඕන. අපේ අනාගතය අපි හදාගන්න ඕන. අනාගතය ගැන හිතන්න ඕන. දරුවන්ට අපි කියනවා ඔයගොල්ලෝගේ අනාගතය ඔයගොල්ලෝ හදාගන්න. තරුණයට කියනවා අනාගතය හදාගන්න. අපි මේ අනාගත කියලා යම්කිසි සීමාවක් ගැන කතා කරනවා නේද? ඒ අනාගතය කියන එක අපි සාමාන්‍යයෙන් හිතන්නේ මැරෙන මොහොත දක්වා විතරද? අන්න එහෙමනම් ඒක අපේ අඩුවක්. මරණින් අනාගතය අවසන් වෙන්නේ නැහැ. ඔබ අනාගතය සාර්ථක කරගන්න ඕන ඒක මරණය දක්වා පමණක් නෙවෙයි. මරණින් පස්සේ ටික අයිති වෙන්නේ කොහෙටද එන? ඒකත් ආපු නැති කොටස. ඒකත් අනාගතය. එහෙනම් මේ අනාගතය සාර්ථක කරගන්න අපි කටයුතු කරන්න ඕන. එතකොට මරණය සිදු වෙන මොහොත දක්වා නෙවෙයි. එතනින් එහත් අනාගතය. එහෙනම් ඒ සාර්ථක විදියට ප්‍රඥාගෝචර විදියට අනාගතය ගැන කල්පනා කරන කෙනෙක් නම් ඔබ ඒ කෙනා තාවර නිදාන, ජංගම නිදාන, අංග සම නිදාන සහ අනුගාමික නිදාන කියන මේ නිදාන තුනම එකතු කරගන්න උනන්දු වෙනවා. බුදුහාමුදුරු දේශනා කළේ අන්න එවැනි චරිතයක් වෙන්න. මේ ජීවත් වෙන කෙටි කාල සීමාව තුල වයසට යන බව, ලෙඩ වෙන බව, මැරෙන බව, ඒ වගේම
ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී දුක්ඛයන්ට මුහුණ දෙන්න සිදු වෙන බව හොඳට මතකයේ රඳවගෙන මේ කාල සීමාවෙන් උපරිම ප්‍රයෝජන ලබන්න. මිනිසුන්ගේ ආයුෂ බොහොම කෙටි. මිනිසුන්ගේ ආයුෂ බොහොම කෙටි. ඒ පිළිබඳ හොඳම පැහැදිලි කිරීමක් තියෙනවා අර මාලභාරී කියන දිව්‍ය පුත්‍රයේ කතාව. මාලභාරී කියලා දිව්‍ය පුත්‍රයෙක් හිටියා දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවෝ ආදරේ ප්‍රකාශ කරනවා. මේ දිව්‍යාංගනාවෝ දිව්‍ය වෘක්ෂවලට නැගලා තමන්ගේ දිව්‍ය පුත්‍රයන්ට දිව්‍ය වෘක්ෂවලින් මල් කඩ ඉහිනවා. එහෙම තමයි ආදරේ ප්‍රකාශ කරන්නේ, සලකන්නේ. මාලභාරී කියන දිව්‍ය පුත්‍රයාට මල් ඉස ඉන්න අතරේ තරා දෙවියක් ඒ දිව්‍ය වෘක්ෂයේදීම චුත වෙනවා. චුති වෙනවා කියලා කියන්නේ දිව්‍ය ලෝකෙ මිය යනවා. මෙයා දිව්‍ය ලෝකෙන් චුති වෙලා මනුලොව උපදිනවා. උපදින්නේ දුවෙක් හැටියට. මේ දුව පුංචි කාලේ ඉඳලා හැදිලා ටික කාලයක් ගත වෙනකොට මේ දුවට පෙර භවය දැක ගැනීමේ හැකියාව පහළ වෙනවා. සාමාන්‍යයෙන් ඔය අදත් කතා බහ කරන්නේ ගියාත්මය ගැන කතා කරනවා කියලා. ඒ වගේ පුංචි කාලේ ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ දුවටත් පෙර භවය පිළිබඳව දැක ගැනීමේ හැකියාව ඇති වුණා. දුවට තේරුණා මම මාලභාරී කියන දිව්‍ය පුත්‍රයාගේ දේවිය. මාලභාරී කියලා මට බොහොම සත්ගුණවත් දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. මං එයාගේ භාර්යාව, දිව්‍ය භාර්යාව. අනේ මම බොහොම ඉක්මනින් මාලභාරී කියන දිව්‍ය පුත්‍රයා ළඟට යන්න ඕන. ඔන්න ගිය භවයේ දිව්‍ය ස්වාමියා පතන ස්ත්‍රියක් බවට පත් වුණා. ඉතින් මෙයා හරියට පින්කම් කරනවා. තරුණ වියටපත් වුණා, විවාහ ප්‍රාප්ත වුණා, දරුවෝ හැදුවා, කාලය ගත වෙලා ගියා. හැබැයි පුදුම විදියට දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, පින්කම් වල යෙදෙනවා. මේ කාන්තාව හැම පින්කමකම යෙදී ප්‍රාර්ථනා කරපු කාරණාවක් තියෙන. ඒ තමයි ගිය භවයේ මගේ ස්වාමියා ළඟට මට යන්න ලැබේවා. ඒක තමයි අරමුණ, ඒක තමයි බලාපොරොත්තු ප්‍රාර්ථනාව. ගිය භවයේ මාලභාරී කියන දිව්‍ය පුත්‍රයාගේ දිව්‍යාංගනාව මට මේ කරන පිනෙන් මේ දානේ දුන්නත් දන් දුන්නු එකේ ආනිසංසෙ මට මාලභාරී දිව්‍ය පුත්‍රයා ළඟටම යන්න ලැබේවා. ඔක තමයි ප්‍රාර්ථනාව. ඒ නිසා මෙයාට නම වැටුණ පතිපූජිකා කියලා. ස්වාමියා පතන්නීය කියන අදහස. පින්කමක් කළොත් කරන්නේ තමන්ගේ ස්වාමියා බලාපොරොත්තුවෙන්, දිව්‍ය ස්වාමියා. ඉතින් වයසට ගිහිලා මේ කාන්තාව මියදුනා, මරණයටපත් වුණා. මරණයටපත් වෙලා අර ප්‍රාර්ථනා කරපු විදියටම මාලභාරී කියන දිව්‍ය පුත්‍රයාගේ දිව්‍යාංගනාව ලෙසම පහළ වුණා. ඒ පහළ උනේත් අර මල් ඉහා ඉන්න වෘක්ෂයමයි. එතකොටත් මාලභාරී දිව්‍ය පුත්‍රයා ඉන්නවා. මාලභාරී දිව්‍ය පුත්‍රයා මේ දිව්‍යාංගනාව දැකලා අහනවා, උදේ දැක්කට පස්සේ දැනුයි දැක්කේ කොහෙද මේ ටිකට ගියේ? පතිපූජිකා දේවිය කියනවා, දිව්‍යාංගනාව කියනවා, අනේ ස්වාමීනි මම මේන් චුති වෙලා මනුලොව ගිහිල්ලා උපන්නා. මනුලොව ගිහිල්ලා ඉපදිලා වයස ගත වෙලා තරුණ වියටපත් වෙලා විවාහ ප්‍රාප්ත වෙලා දරුවෝ හදලා වයසට ගිහිල්ලා මම මියදිලා එයින් චුති වෙලා තමයි මෙහි ආවේ. දැන් මෙහි අවුරුදු 100ක් කියන්නේ දිව්‍ය ලෝකේ පැය කිහිපයයි බලපුවාම. එතකොට බොහොම සුළු වෙලාවක්. උදේ දැක්කට පස්සේ දැන්නේ දැක්කේ කොහෙද ගියේ කියලා ඇහුවේ. මම මනුලොව උපන්නා. මාලභාරී කියන දිව්‍ය පුත්‍රයා අහනවා මේ දිව්‍යාංගනාවගෙන්, කොහොමද මනුස්ස ලෝකේ ආයුෂ එහෙම? අනේ ස්වාමීනි හරිම පොඩ්ඩයි. පොඩි කාලේ ඔය මනුස්ස ලෝකෙ ඉන්න හම්බෙන්නේ. දිව්‍ය ලෝකෙත් එක බලනකොට බොහොම කෙටි කාලයක්. අර ඉපදිලා අතදරුවෙක් කැටියට ඉඳලා කිරිබීලා වැඩිලා තරුණ වෙලා කසාද බැඳලා වැඩ කරලා වයසට ගිහිල්ලා මැරෙනකොටත් දිව්‍ය ලෝකේ පහළ වෙනකොට අර මොහොතේ පැය කිහිපයක වෙනසක්.
බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ කියලා උත්තර දුන්නා. ඔය පුංචි කාල සීමාව ඔය මනුස්ස ලෝකෙ මිනිස්සු කොහොමද කාලය ගත කරන්නේ? අනේ ස්වාමීනි, නොමැරෙන අයසේ ජීවත් වෙනවා. නොමැරෙන අයසේ, මැරෙන්නේ නැති උන් වගේ ඉන්නේ. අනුන්ගේ දේවලුත් දැහැ ගන්න බලාගෙන එහෙමනේ මේ ලෝකෙ මිනිස්සු සැරිසරන්නේ. පංච දුෂ්චරිත කර කර මිනි මරනවා, සත්තු මරනවා, හොරකම් කරනවා, කාමයන්හි වර්ධව හැසිරෙනවා, බොරු කියනවා, සුරාව පානය කරනවා, අනුන්ට කරදර ඇති කරනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. පුදුම විදියට දූෂිත වෙච්ච ජීවිතනේ ගත කරන්නේ සමහරු. බොහොම කෙටි කාලේ. මිනිසුන්ගේ ආයුෂ හරිම පොඩ්ඩයි. ඒ නිසා මේ පොඩි කාල සීමාවකදී මේක දැවිලා යනවා. හොඳට මතක තියාගන්න, අපි ගිනි ගන්නවා. මේ පංචස්කන්ධය ගිනි ගන්නවා. ගිනි ගන්න බව පේනවා. ඉපදිච්ච වෙලාවෙ ඉඳලා ගිනි ගන්නවා. මේ ඇහැ ගිනි ගන්නවා. ගිනි අරගෙන යනකොට තමයි මේ පෙනීම අඩු වෙන්නේ. කන් ගිනි ගන්නවා, ඇහෙන්නේ නැති වෙනවා. මේ ශරීරය ගිනි අරගෙන යනවා, දුර්වල වෙනවා. අද තියෙන හයිය හෙට නැහැ. හෙට තියෙන හයිය ඊළඟ අවුරුද්දේ නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා. අන්තිමේදී බලන්න පින්වත්නි, එක්තැන් වෙනවා. අන්තිමේදී වැල්ලුවොත් පස් වෙනවා, පිච්චුවොත් අලු වෙනවා. ඉතින් ගිනි ගන්න නැද්ද? මේක ගිනි ගන්න ගේකට උපමා කළා බුදුහාමුදුරුවෝ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ගිනි ගන්න ගෙයින් මොනවා හරි බඩු ටිකක් එළියට ඇදලා දාගන්න. මොනවා හරි බඩු ටිකක් එළියට ඇදලා දාගන්න. ඒ ඇදලා දාගන්න බඩු ටිකයි ඔබට හිතසුව පිණිස පවතින්නේ. මේක ඇවිලෙනවා. ඊ පෙරද නැවකුත් ඇවිලුනේ. ගිනි අරගන්නකොට මොනවා හරි එළියට ගත්ත ටික තමයි ප්‍රයෝජනීය පිණිස පවතින්නේ. ඒකේ මිනිස්සු ටික එළියට ගත්තා, ඒ මිනිස්සු ප්‍රයෝජනයට පවතිනවා. නැව ගිනි ගන්නවා. ඒ වගේ මේ ශරීරය ගිනි ගන්න බව මතක තියාගන්න. මේකේ මොනවා හරි ටිකක් එළියට ඇදලා දාගන්න ඕන. එළියට ඇදලා දාගන්න ඕන Tamanට හිතසුව පිණිස පවතින යමක්, අර්ථය පිණිස පවතින යමක්. මොනවද අර්ථය පිණිස පවතින්නේ? මොනවද හිතසුව පිණිස පවතින්නේ? මේ ශරීරය භාවිතා කරමින් කරන දාන, සීල, භාවනා. ඔන්න ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. මෙන්න මේවට අනුගතව කටයුතු කරනවා නම් ඒවා Tamanට හිතසුව පිණිස පවතිනවා. වෙන මොකක්වත් නෙවෙයි. නිල්ගුණ තිලක මහත්මයා, ජ්‍යෙෂ්ඨ නීතිඥතුමා, අද අසනීපෙන් ඉන්නේ. එනමුත් එතුමන් විහෙර විහාරස්ථාන ගොඩ නගන්න උදව් කළා. මිනිසුන්ට වඳින්න පුදන්න ප්‍රතිමා වහන්සේලා, ඒ වගේම පුදු පූජා පවත්වන්න ඒ අවශ්‍ය කරන කටයුතු සිද්ධ කළා. එතුමන් තමන්ගේ මේ දිරණ ශරීරයෙන්, මේ ගිනි ගන්න ශරීරයෙන් එළියට අර්ථය පිණිස පවතින දේවල් ඇදලා දාගත්තා. ඒ එළියට දාගත්ත ඒ වස්තුන්, ඒ අනුගාමික නිදාන එතුමන්ට කවදත් හිතසුව පිණිස පවතිනවා. ඒ නිසා අපි හැම කෙනෙක්මත් ඒ ධර්මයට අනුගතව කටයුතු කරන්න උනන්දු වෙන්න ඕන. ආදිත්ත සූත්‍රය සංයුත්ත නිකාය දේවතා සංයුත්තේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ මේ කාරණා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මේ ජීවත් වෙන කෙටි කාල සීමාව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරන්න උනන්දු වෙන්න. දන් දෙන්න, සිල් රකින්න, භාවනාව ප්‍රගුණ කරන්න යොමු වෙන්න. එවැනි සත්පුරුෂ වටිනා ජීවිතයක් ගත කළොත් ඔබට අපට සැනසෙන්න පුළුවන්. එයම තමයි අපට හිතසුව පිණිස පවතින්නේ. මේ ශරීරය දුර්වල වෙනවා. ශක්තිය තියෙන කාලේ කළ දේ අපේ හිතේ රැඳෙනවා. එය අපට සැප පිණිස පවතිනවා. හරියට උදක දායිකා රහත් තෙරණියට වගේ, අනේ පිඩුසිටුමාට වගේ අපට එය ශක්තියක් බවට සසරිපත් වෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ හිත තුළ දන් දීමේ අදහස ඇති කරගන්න, පරිත්‍යාගශීලී පුද්ගලයන් බවට පත්වෙන්න, මේ ගිනි ගන්න ජීවිතයෙන් දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් කරගෙන
තමන්ට කෙදිනක හෝ සුවය ගෙන දෙන්න යහපත් ජීවිතයක් ගත කරන්න මේ උතුම් දම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා. මේ උතුම් ධර්මානුශාසනාවේ අනුහසින් අපි හැමෝටම මෙලොව සුව වේවා, පරලොව සුව වේවා. ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාව කොයි කවුරු ශ්‍රවණය කරලා අත්පත් කරගත්තා වූ සකල කුසලානිසංස අපි අනුමෝදන් කරමු. ඇඹිලිපිටිය නවනගරේ පදිංචිව ඉඳලා මැයි මාස 29 වන දින හදිසියේ ජන්මාන්තර ගතවන්නට යෙදුණු ජ්‍යෙෂ්ඨ නීතිඥ නීල් ගුණතිලක මැතිතුමන් මේ පින් අනුමෝදන් වේවා. එතුමන්ගේ භවගමන සුඛී සුවපත් භාවයට පත්කර ගනිත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සියලු දෙනා නමින් මිය පරලෝ සෙපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙත්නම් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟරුවන ජාතික වීරයෝ, යුද බිමේදී මියගිය වීරෝධාර රණවිරුවෝ, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, පැතිර යන වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ භවගමන් සුවපත් කරගනිත්වා. සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන්ව රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් රකීවා. විශේෂයෙන් මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන ඔස්ට්‍රේලියාවේ කැම්බරා නුවර පදිංචි දිලංකා ගුණතිලක මහත්මියටත්, නයන හෙට්ටිආරච්චි මහත්මාටත්, නවිනු හෙට්ටිආරච්චි, නිවි හෙට්ටිආරච්චි කියන මුණුපුරන්ටත්, ඒ වගේම විශේෂයෙන් ඔබට මේ ධර්මානුශාසනා නිරතුරුවම ශ්‍රවණය කරන්න ඉඩකඩ සලස්වා දෙන වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කොට ඇති පවුලේ පින්වතුන්ටත්, ඒ වගේම රට පුරා ලොව පුරා පැතිර යන මේ වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි සියලු දෙනාටම දෙවියන්ගේ රැකවරණින් නිදුක් නිරෝගී සුවපත් භාවය, කායික මානසික සුවය සැලසේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ටත් පින් දෙමු. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. බලාපොරොත්තු වෙච්ච පින්කම ඉතාම හොඳින් සම්පූර්ණත්වයට පත් කළා කියලා කළ පින්කම ගැන හිතලා සතුටු වෙන්න. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් ජන්මාන්තරගත වන්නට යෙදුණු ජ්‍යෙෂ්ඨ නීතිඥ නීල් ගුණතිලක මැතිතුමන් ඇතුළු කොට ඇති අප සියලු දෙනාටම සසර දුකින් එතරව බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණි වදාළ අති උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඇඹිලිපිටිය නවනගරයේ පදිංචිව සිටි හදිසියේ අභාවයටපත් ජ්‍යෙෂ්ඨ නීතිඥ නීල් ගුණතිලක ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් ඔස්ට්‍රේලියාවේ කැන්බරාහි පදිංචි දිලංකා ගුණතිලක ආදරණීය දියණිය නයනා හෙට්ටිආරච්චි දයාබර බෑණනුවන් නවිනු හෙට්ටිආරච්චි සහ නිවි හෙට්ටිආරච්චි යන දූදරුවන් සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.